හැමදාම මතක් කරන පරිදි අපේ මේ එකතුව කල්යාණ මිත්‍ර ඇතුළත්. කල්යාණ මිත්‍රෝ බවට පත්වන්නේම සම ශ්‍රද්ධා, සම සීල, සම ප්‍රඥාදී වශයෙන් එක හා සමානව තිබීම. ඒවා කෙටි කරලා ගත්තොත් එහෙම අපි හැම දෙනාගේම මේ එකතුවේ පරමාර්ථය ධර්මාභෝධය තුළින් සසර දුක තේරුම් අරගෙන සසර දුකින් මිදීම තමයි අපේ අවසාන පරමාර්ථය දෙන්නේ. දැන හෝ නොදැන හෝ අපේ පරමාර්ථය විත්තේකයි. මේ පරමාර්ථය සාක්ෂාත් කරගන්නට තමයි අපි මේ පැයකමාර කාලය තුළ සත්පුරුෂයන් සේවනය කිරීමකුත් මෙතනදී අපි කරන බව විතර මම මතක් කරනවා. සත්පුරුෂයෝ කියන්නේ පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, රහතන් වහන්සේලා ආදී කොටගත් මාර්ගඵලලාභී උත්තමයෝ. අපි මේ ත්‍රිපිටක ධර්මය අසුර කරන මේ අවස්ථාව තුළ අපිට මුණ ගැහෙන්නේ ඒ අයයි. ඒ නිසා අපි මේ එකතුව තුළ කල්යාණ මිත්‍ර ඇසුර තුළ සත්පුරුෂයෝ සහ සත්පුරුෂ ධර්ම පිළිබඳව තමයි දැන කියාගන්නේ. ඒ අන් කිසිවකට නොවේ මෙලෝ වශයෙන්, පරලෝ වශයෙන්, සාංසාරික වශයෙන් සුගති සැප ලබමින් කෙලවර නිවන් දැක්ක දක්වා හොඳ යහපත් ආජීවයකින් අපේ සසර ගමන කෙලවර කරගන්න. ඒකට වෙන කිසිම මාර්ගයක් නැහැ. මේක තමයි තියෙන එකම මාර්ගය. ඒ නිසා ඔබ දැනුවත් කරනවා කැමති මේ අපි ආරම්භක පැය භාගය තුල කරන ක්‍රියාවලිය තුල සහ මේ ත්‍රිපිටකයේ තියෙන සියලු දේශනා එක් විදිහකින් නම් කරන්න පුළුවන් බුද්ධ මන්ත්‍ර කියලා. ඒකට බුද්ධ මන්ත්‍ර කියලා නම් කරන්න පුළුවන්. අපි දන්නවා අද නෑ කුෂන් පුටු වැඩි තියෙන ප්ලාස්ටික් පුටු. කුෂන් පුටුවකට වාඩි වුණාම ඒවල ඉස්සර තුනේ ස්පින් වගේ දේවල් ලයි කරලා අද නම් ස්පොන්ජ් කරලා තියෙන්නේ. ඒ ස්පින් වගේ තියෙන දේවල් නිතර වාරුණාට පස්සේ ඒවා ඇල්ලා මොනිටර් තත්ත්වෙ නෙවෙයි වෙනස් මාර්ගයකටපත් වෙනවා. ඒ වගේම තනකොළ වැවිච්ච පිටණියක අපි නිතර ඇවිද්දොත් කාලයගේ හැමෙන් ඇවිදින සීමාව තුළ කොළ ටික පෑගිලා සමතුලිත වෙලා ඒක සටහනක් කියලා. අපි දන්නවා ගින්නක් දැවුලුවොත් ඒ ගින්න ආශ්‍රිතව ගසක එහෙම තමයි ගහේ කොළ ටික දවසින් දවස ගිනිපත් කරන වැළවිලා යනවා. අනේ වගේ ගත්තොත් එහෙම අපිට පේනවා මේක බුද්ධ මන්ත්‍රයක් කියලා. මන්ත්‍ර කියන වචනේ පාවිච්චි කරලා තියෙන වේදී හින්දු ධර්මයේ තුල මන්ත්‍ර තියෙනවා. ඒ මන්ත්‍ර කියන එක අදහස් කරන්නේ එකම දේ නැවත කියවීම තුල නැත්නම් කීම තුල ප්‍රතිඵල තියෙනවා කියන විශ්වාසය. මන්ත්‍ර කියන්නේ ඒකයි. ඒ නිසා තමයි යකදුරු කාලේදී මන්ත්‍ර බලයෙන් යම් දේවල් සුවපත් කරන්නේ. ඒ නිසා තමයි අපි මේක වටිනාකම් පෙන්වන්න ඒ වචනයක් භාවිත කරලා මේ බුද්ධ මන්ත්‍ර බවට පත් වෙනවා. අපි මේ ත්‍රිපිටක ගාථාව 7 වර 28 වර 72 වර 108 වර කිව්වොත් එහෙම අවබෝධයෙන් කිව්වොත් එහෙම දැනීමෙන් කිව්වොත් එහෙම මේක ප්‍රතිඵල සහිත බව වෙනදවත් නැත්තේ නැහැ කියලා මම හිතනවා දන්නවා. නමුත් ප්‍රායෝගික මට්ටමින් අපිට ප්‍රතිඵල ලබලා නැහැ. මොන ප්‍රතිඵල තියෙනවා? ප්‍රතිඵල තියෙන්න නම් මේවා පිළිබඳව හැදීමක්, විශ්වාසයක්, පිළිගැනීමක් ඇති කර ගන්නට ඕන. ඒ නිසා ඒක විශේෂයක් කොට මතක තියාගන්න. මම බලාපොරොත්තු වෙන ඉදිරියට ආරම්භයේ හැමතෙම අටුවාවේ වෙන පුංචි කතාවක් සම්බන්ධ කරමින් මේවා තහවුරු කර දෙන්න. ඒ නිසා මේක නිතර කීම තුළ ඔබට කිසියම් ප්‍රයෝජනයක් ලැබෙන බව මතක් කරන්න කැමතියි. ඔය චතුආරක්ෂක භාවනාව තුළ අපි කරන්නේ
බුද්ධානුස්සතිය නමාමි බුද්ධං කියන තැන ඊළඟට කරන්නේ සුඛී අවේරා කියන තැන කරන්නේ මෙත්තානුස්සතිය කායෝජ විච්ඡෝ කියන තැන කරන්නේ අසුභානුස්සතිය ගච්ඡන්ත සබ්බේ මරණං කියන තැනදී අපි කියන්නේ මරණානුස්සතිය තියෙනවා. ඒක නිතර ඇස් දෙක වහගෙන නිකන් සිහිය බලන්න. ඒක සාර්ථක කරගත්තු විශාල ආරක්ෂාවක් තමන්ට ලැබෙනවා කියලා කියනවා. දැනුත් මට මතක් කරන පුංචි කතා දෙකක් ඒක කියලා පාඩම් පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. මම පුංචි කතාවල් හම්බුනොත් මම ඇවිල්ලා කියන්න බලාපොරොත්තු වෙනවා. එක ගොවි මහත්තයෙක් ධර්මයේ පිළිබඳ අවබෝධයෙන් එයා කුඹුරට යනකොටත් පන්සලට ගිහිල්ලා ආඳුරු හම්බෙලා වැදලා පංචශීලයේ සමාදන් වෙලා තමයි කුඹුරට යන්නේ. අපි දවසකට කිසිම පංචශීල සමාදන් වෙනවද නේද? ආමෝසින් අපි ගෙදරදී ආපත් සමාදන් වෙනවා. ඒ ගොවි මහතා එහෙම කරලා තමයි කුඹුරට යන්නේ. කුඹුරේ වැඩ කරලා දවල් බලනකොට හරක් දෙන්නේ කඩුයි. පස්සේ මේ හරක් දෙන්න හොයන්න ඕනේ කියලා කුඹුර පාමුල තුන කන්දක්. තමන්ගේ අතේ තිබිච්ච පිහියක් තිනේ ගහගෙන හැමතිස්සම ගොවියෙක් ළඟ එහෙම තියෙනවා කෝටුවක් කපා ගන්න එන්නේ පිහියක් තිනේ ගහගෙන කන්ද නගිනකොට අතර මගේ හිටිය කුඹුරෙක් මෙයා වෙලා ගන්නවා. වෙලා ගන්නකොට ආරම්භයේදී මෙයාට හිතෙනවා මගේ අතේ ආවුදියක් තියෙනවා මෙයාව ඕන කපලා මට බෙල්ල ගාගෙන අල්ලලා බේරෙන්න පුළුවන්. මට මතක් වෙනවා පන්සිල් වරන් ආවේ කියලා. ඊට පස්සේ තවදුරටත් වෙලා ගන්නවා. දැන් තුනෙන් දෙකක් විතර වෙලා ගන්නවා. ඊයේ තාම තියෙනවා ඉන්නේ ගන්න පුළුවන් ප්‍රමාණයට. ආයෙත් හිත හදා ගන්නවා. ඊයරම් මෙයා විනාශ කළා මම්මිය. මිදෙනවයි කියලා. මට ආයෙත් හිතෙනවා මං ගම්මිය පන්සලේ හොඳ හාමුදුරු කෙනෙක්ගෙන් මේ සිල්පද අරගෙන ආවේ. සයි හාමුදුරන්ට ගෞරව කරන්න, මගේ සීල ආරක්ෂා කරගන්න මම මේක කරන්නේ. තව ටික දරක් යනකොට බිල්ල කිට්ටුවට වගේ මකට කොටත් මේ අපිය අතොස්සලා අතේ පුලා තියෙන්නේ. එයාට ඒ වෙලාවෙදිත් හිතුණා. දැන් මගේ ජීවිතය අවසන් වෙන්න යන්නේ. ඒ නිසා මට මේක පාවිච්චි කරලා බේරෙන්න ඕනේ. පස්සේ මෙයාට ආපහු කල්පනා වෙනවා. මං සිල්පද ආක් කරගෙනයි මේ ඇවිල්ලා ඉන්නේ. එයාට මෙනෙහි කරනවා එයා. ශික්ෂාපද එයා රැකිය යුතුයි කියලා තරයේ හිතට ගන්න. පිහි ඈතට විසි කරනවා අතට අහු වෙන්නේ නැති වෙන්නේ. දැන් එයාට කවුද පිටට තින්නේ? දැන් පිටට ඉන්නේ තමාගේ හිතේ තිබෙන සීලය තමයි. එහම ඈතට විසි කරපු ගමන් ඒ පිබුරා මෙයාව විලුඹෙන් මිදුවා කියලා අටුවා කතාවේ කියනවා. පිනත් මේ ප්‍රබන්ධ නෙවෙයි. මේ ප්‍රබන්ධ නෙවෙයි, රචනා නෙවෙයි. නිර්මාණාත්මක ඒවා නෙවෙයි. මේවා එහෙම හිතන්නේ මේවා ගැන විශ්වාසයේ අඩුකම නිසායි. නිසා විශ්වාසයේ ඇත්ත වශයෙන් මේ ආරක්ෂා කරලා බලමු. අපිට ඇති වෙන උපද්‍රව වලින් අපිට බේර ගන්න පුළුවන්කම තිබෙනවා. තවත් තැනක තියෙනවා මේ විදිහේ පුංචි කතාවක්. මට මතක් වෙනවා. අම්මල කියන්නේ සාමාන්‍යයෙන් දරුවන්ට අම්මල සම්පතක්, අම්මට දරුවෝ සම්පතක්. ඒ නිසා අම්මල කියලා කියන්නේ සතර රත්න විහරණම තියෙන ඇත්තෝ. මෛත්‍රිය තියෙනවා, කරුණාව තියෙනවා, තමන්ට නැති සම්පත් දරුවන්ට ලැබේවා කියලා මුදිතා ගුණයක් තියෙනවා. තමන්ට ඇතිවෙච්ච දුක් කරදර දරුවන්ට නොලැබේවා කියලා කරුණාවක් තියෙනවා. උපේක්ඛාවක් තියෙන කොටසක් අම්ම. ගෙදර කොල්ල කැලේට යන්න හදනවා. පුතන් ගියා. යන්න එපා පුතේ කියලා කිව්වා. කොල්ල අම්මා දිහා බලලා කියනවා නෑ මම යනවා. ඵලයන් උඹ. බෝ කොටිය කනවා. කොල්ල අම්මට හිනාවක් දාගෙන ගියා කැලේ. කිව්වාගෙම කොටියක් මුණ ගැහෙනවා. කොටියක් කෙනා ඉස්සරහට ගොරවගෙන. කවුද මතක් වුනේ? අම්මෝ මතක් වුනේ.
කොටියෝ අම්මා කටින් කියපු දේ නෙවෙයි අම්මා හිතෙන් හිතපු දේ ඔබ සිහි කරගනින් කියලා කොටියට මෙයා කියලා. අම්මා කටින් කියපු දේ නෙවෙයි අම්මා හිතෙන් හිතපු දේ සිහි කරපන් කියලා. කොටිය ආපහු හැරලා ගියා කියලා එන්න කතා කරේ. මේ අටුවා කතා තියෙනවා. එතන ඒවා ගැන ඒක බුද්ධ මන්ත්‍රයක් විදිහට හිතලා නිතර මේවා තියෙන වටිනාකම ආවුරු කරගන්න මේ සියල්ල තියෙන ත්‍රිපිටක පොත්. මේ විදිහේ දේවල් සායකන විශ්වාසය ඇති කරගෙන අපි අපේ ජීවිතයේ මෙලොව වශයෙන් පරලොව වශයෙන් සසර තව ඉපදෙන්නට තියෙන බව පේනවා තමයි පුතග්ජනයි එන්සා හේන සුගති ආත්ම ලැබෙමින් ඉක්මන් භවයකදීම නිවන සාක්ෂාත් කරන්න අපිට ලැබේවයි ප්‍රාර්ථනා කරනවා. ගිය සතියේ අපි දම්පද ගාථාවක් කරලා ඉවර කරලා ගිය කතාව ඒ කතාව අතරතුර කොට කිසියම් ගැටලුවක් තිබෙනවා නම් අහන්න කියලා මම මතක් කළා. ඒ කතාවේ සාම්ප්‍රදායික කතාවකට පරිබාහිර කතාවක් කරුණේ ඒ නිසා එහෙම තියෙනවා නම් හිතාගත් දේවල් අහන්න පුළුවන්. එමත් අපි අද කතාව කියනවා. එමත් පුත් අහන්න තියෙනවද? ඔබ හැම විටම ප්‍රශ්නයක් සකස් කරගන්න මම මේ කතා කරන හැම දෙයකින්. ඒක තමයි ධර්මයේ පීරායාම කියලා කියන්නේ. එදා කතා කරමුත් නෑ ප්‍රශ්නත් නෑ. ඔතමත් තියනද? අපි අද කරන්නේ අංගුත්තර නිකායේ එක නිපාතයටයි. ඔතම පාවිච්චි කරන පිටුව වශයෙන් ගත්තොත් අංගුත්තර නිකාය එක පොතේ 391 වෙනි පිටුව සූත්‍ර වශයෙන් නම් 3යි 2යි 3යි 4 අර කොළ නෑ නේ කියනවා. අන්තිම කොටේ කියන්නේ මම එකක් ගහලා දෙන්නම්. ඊටවත් ගහගෙන එක්කන බාරෙන් ගෙන දෙන්න බුදන්. 3යි 2යි 3 4 තියනවාද? 3යි 2යි 3 4 391 වෙනි පිටුව. මම මේ කතා කරන්නේ ඔය එකම ලියා ගන්න. ආපහු ගෙදර ගිහලා වරක් කියවන්න පිට උදේ ඉඳලා ඔය කතා කරපු දේවල් මතක් වෙයි. ඊට කලින් අපි මේ කරපු 3යි 2යි 3යි 3 මහා නාම සමාධි ඥාන සූත්‍රය අපිට එදත් අවසන් කරගන්න බැරුව ගියා. නමුත් මම ඒ ගැන අද ආපහු අලුතෙන් සම්බන්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද සූත්‍රයේ ඒකමයි කියවෙන්නේ. ඒ නිසා අද සූත්‍රයට අවධානය යොමු කරන්න කැමතියි. එදා සූත්‍රයේ කිව්වෙත් සීල සමාධි ප්‍රඥාව වල තිබෙන වටිනාකම. ඒ තුල සෛත්‍ය සීලය, සෛත්‍ය සමාධිය, සෛත්‍ය ප්‍රඥාව ගැන කතා කළා. ඒ කියන්නේ සීක සීලය, සීක සමාධිය, සීක ප්‍රඥාව විතර කතා කළා. ඒ වගේම අසීක සීලය, අසීක සමාධිය, අසීක ප්‍රඥාව. සීක කියලා කියුවේ මාර්ගඵලලාභීන් අරහත් මාර්ගය වෙනකම්, අසීක කියලා කියුවේ රහත් ඵලයටපත් වෙච්ච ඇත්තෝ ගැන කතා කරේ. ඒ සීල සමාධි ප්‍රඥා ගැන කතා කරේ. අද මේ සූත්‍රය තුල සීල සමාධි ප්‍රඥා කියවෙන නිසා මේ විස්තර කතා කරන්න පුළුවන් නිසා මම කාලය ඉතුරු කරගන්න අද අර සූත්‍රයට යනවා. අංක වශයෙන් තියෙන එක නිපාතයේ අවසානට වෙනකම්ම සූත්‍රවල ඒ වුණත් මේ පැත්තේ තිබෙන පාලි වචනයක් අල්ලගෙන අපි සූත්‍රයට නමක් දීලා ඉස්සරහට යෑමේ ක්‍රමයක් අනුගමනය කරනවා කියලා මම කිව්වා. ඒ අනුව මේ සූත්‍රය නම් කරන්නේ අභය වරන් ඇතුලේ ලිච්ඡවි. ඒ සූත්‍රය දින ළඟ එකම ලියා ගන්න. අභය වරන් ඇතුලේ ලිච්ඡවි සූත්‍රය. සූත්‍රය නම් අභය ලිච්ඡවි සූත්‍රය. වේසාලී නිදානයි කියලා තියෙනවා. වේසාලී කියලා කියන්නේ විශාල මහනුවර තමයි මේ සිද්ධිය වන්නේ. විශාල මහනුවර තමයි මේ සිද්ධිය වන්නේ. නිදානයි කියන්නේ හේතුන් තමයි.
ඊළඟට මම ඔබ දැනුවත් කරමින් සිටිනවා මේ අපි දැන් කරන්නේ ටික නිපාතයේ ආනන්ද වර්ගය කියන කොටස. මේ ආනන්ද වර්ගයේ තියෙන්නේ ආනන්ද හාමුදුරුවෝ දේශනා කරන සූත්‍ර තමයි ගොඩාක් ඒවා තියෙන්නේ. ආනන්ද හාමුදුරුවෝගේ බණ නෙවෙයි ඒ වුණාට මේවා බුදුබණ. ආනන්ද හාමුදුරුවෝ අහලා තව කෙනෙකුට කියපු දේවල් බවයි නෙවෙයි. මේ අපි කතා කරන්නේ අපේ බණ නෙවෙයි බුදුබණයි අපි කතා කරන්නේ. නමුත් අපි භාවිතා කරනවා මතකොට අපේ තිස්ස හාමුදුරුවෝගේ බණ හරි හොඳයි. කොබරල්ලේ කොවිද හාමුදුරුවෝගේ බණ හරි හොඳයි කියකි නම් දෙනවා බණ වලට. එහෙම කරන්න එපා. ඒක බුදුබණට කරන්න අගවරක්. මොකද වැරදි විදියට බණක් කිව්වොත් ඒ වැරද්දත් ඒගොල්ලෝ පිට බාර ගන්න නැතුව මේ වෙනත් විදිහකට යනවා. මේක ආනන්ද හාමුදුරුවෝ දේශනා කළාට බුද්ධ භාෂිත විදිහටයි සලකන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේවල් තමයි බුදුහාමුදුරුවන්ගේ ඉගෙනගෙන දැනගෙන ආනන්ද හාමුදුරුවෝ දේශනා කරේ. සූත්‍රයේ සඳහන් වෙන දේවල් ටිකක් මම ඉස්සරහට යන්න කැමතියි. එක්කලක ආවිස්මත් ආනන්ද තෙරණුවෝ විශාලා මහනුවර මහවණෙහි කූටාගාර ශාලාවේ වැඩවසති. ඔය ඉන්නේ විශාලා මහනුවර එක්තරා කැලෑවක කූටාගාර ශාලාවේ තමයි වැඩවසන්නේ. කූටාගාර ශාලාව කියන්නේ මේක වරන් ඇතුලේ තියෙනවා කැණිදී නැගූ කුලාර පහේ කියලා. ඒක තේරුම මේ ගොඩනැගිල්ලේ වහලේ කොත් මුදුන් දෙකක් තියෙනවා. මේ පැත්තේ පරාලකට ගොඩවලා කොතක් හදලා මේ පැත්තේ පරාලකට තුල කොතක් හදලා කොත් මුදුන් දෙකක් තියෙනවා. ඒ කොත් මුදුන් දෙක යා කරලා තියෙන පියස්ස නැත්තම් වහල අංශයෝග්‍ය පියාපත් දෙකක් වගේ තමයි තියෙන්නේ. ඔබට එකවරම සිහි කරගන්න පුළුවන් තායිලන්තයේ බුරුමේ චීනය වගේ රටවල් වල පන්සල් වල වහලවල් හදලා තියෙන විදියට. අපේ නම් නෝ අඩුයි. හැබැයි මෙහෙම තියෙනවා වහල. දෙපැත්ත කොන් දෙකකින් වගේ මෙහෙම තියෙනවා අපේ ඒ පියාපත් හංසයාගේ පියාපත් දෙකක් තියෙනවා. ඒවට තමයි මේ කූටාගාර ශාලා කියලා කියන්නේ. ඒවා වැස්සෙන් පින්නෙන් ආරක්ෂා වෙන්නට පුළුවන්. ග්‍රීෂ්ම කාලයේදී වාතයේ ගොඩක් උඩට වැදිලා සිසිලක් වෙන විදියට ඒව සකස් කරලා තියෙනවා. මේ කූටාගාර ශාලාව කියනකොට මට දැන් මතක් වෙනවා ඒවට ඉංග්‍රීසියෙන් මෙහෙම කියන මොනාස්ට්‍රි කියලා. මේ දවස්වල Facebook වල යනකොට පෙන්වනවා වහාඳුරු ඕස්ට්‍රේලියාව ගින්න ගැන. ඕස්ට්‍රේලියාව ගින්න නේද? වික්ටෝරියා පැත්තේ තියෙන එක. ඒක නිරන්තරයෙන් මේ පැත්තේ ගිනි ඇති වෙන ප්‍රදේශයක්. අවුරුදු 5 විතරක් විතර වයින් එකේ පැත්ත. මේ දවස්වල නම් හොඳටම වැහලා වතු තමතුරු තියෙනවා. කියන්න ඕන කම තිබුණේ මේක. කැලේ මහා රූක්ෂ ගස් තියෙන මහා වනේ මැද මේ විදිහේ කූටාගාර ශාලාවක් මේ දවස්වල Facebook වල පෙන්නනවා. ඒකේ ආන්දරුරු ඉන්නේ. නැකද? පරිවර්තන. බලන්න තියෙන මේ දවස්. වටේම මහා ගස්. ඒ මුළු ප්‍රදේශෙම එතෙන්ට වෙනකන් ගිනි අරගෙන. ගස් හටම් පිටිච්චව පෙන්නනවා. කලින් තිබුච්චත් පෙන්නනවා. ඊට පස්සේ ගස්ට පිටිච්ච. ඔක්නේ පන්සල පිටිලා නැහැ. පන්සල පිටිලා නැහැ. ඒ විදිහේ දේවල් ප්‍රසිද්ධ කරන්නේ නැහැ වැඩිපුර පත්රිකාවල දාලා. එහෙම ස්වභාවයක් තියෙනවා මතක් කරන්නත් ගත්තේ මේ මම කලින් කියපුවයි මේවයි. Facebook වල හිටිනවා බලන්න. මම නෑ මම හාමුදුරුවෝ මට පෙන්නන්නේ. ඒ හාමුදුරුවෝ බුදුගුණ මතක් කරමින් තුන්රුවන් කොට සේ කරමින් වැස්පිරිත කියමින් මංගල සූත්‍රය කර්ණික සූත්‍රය කියලා ඒක සටහනක් పెట్టලා කියලා කියනවා. එච්චර මහා පින්නක් මහා විශාල ප්‍රදේශයක් නේ. හෙක්ටයාර 4000 ගණන් දුරයි. එයා රුට් වෙලා නම් පුතේ එනම් තියෙනවා. අනත්තරනෝ වැඩවසති.
ඉක්බිති අබේ ලිච්ඡවි හා පණ්ඩිත කුමාර ලිච්ඡවි ඒ දෙදෙනා ආයුෂ්මත් අනන්තරුන් කරා එළඹීහ. විශාලා මහනුවර ඉන්නේ කවුද? ලිච්ඡවි ඉන්නේ විශාලා මහනුවර. ලිච්ඡවි කියපුවම විශාලාව මතක් වෙන්න ඕන. විශාලාව කියපුවම ලිච්ඡවි මතක් වෙන්න ඕන. කලින් යහපාලන ආණ්ඩුවත් ඒගොල්ලෝ ලිච්ඡවි පාලනයක් තමයි. මාවත් කරස්සන ඉඳගෙන අයියෙන් ගෙනාවෙලා. මම ගෙනාව නොවි කියන්නේ ඇයි? ඒගොල්ලෝ තේමයි කරලා තියෙන්නේ. ඒ නිසා මේ දෙක මතක් කරගන්න. මට මේක මතක් වුණේ ඒකින්දයි. මේ දෙන්නගේ නම් දෙක අබේ ලිච්ඡවි සහ පණ්ඩිත කුමාර ලිච්ඡවි කියන දෙන්න ඇවිල්ලා ආනන්ද හාමුදුරුවෝ ළඟ ඇවිල්ලා කතා බහ කරලා සකසා එකත් පස්ස වුණා. වාඩි වුණා. පාළියේ තියෙන නිසීදින්සු කියලා. නිසීදි කියලා කියන්නේ වාඩි වුණා කියන එකයි. අර වාඩි වෙන මොකද? වාඩි වෙන කියන්නේ හාමුදුරුවෝ වාඩි වෙන්නේ වඳින්න එහෙම අරගෙන යන්නේ. ඒකට කියන්නේ නිසීදනය කියලා පාලියෙන් කියනවා. පත්කඩේ. නිසීදනය කියන්නේ වාඩි වෙන පත්කඩේට. එකත් පස්ස වුන් අබේ ලිච්ඡවි ආයුෂ්මත් අනන්තරුන්ට තෙලකීය. මෙන්න මේ කාරණාව කිව්වලු. වහන්ස නිගණ්ඨනාථ පුත්‍ර හැවිදුනා වූ සිටිනා වූ නිදන්නා වූ නිදිවරන්නා වූ මට නිරතුරු ඥාන දර්ශනය එළඹ සිටියයි සර්වඥයයි සර්වදර්ශීයයි නික්ෂේස ඥාණයෙන් පිළින කෙරේ. තේරෙනවද නේද? ස්වාමීනි නිගණ්ඨනාථ පුත්‍ර කියන ශාස්ත්‍රවරයා ඔබ මේකට අහලා දෙනවා බුදුහාමුදුරුවෝ කාලේ ප්‍රසිද්ධ සත්‍යාස්ත්‍රවරු ආයතනයක් හිටියා. මක්කලි ගෝසාල අයිසකේස් කම්මලි පපුද කච්චායන සංජය වෙල්ලට පුත් අයිසකේස් කම්මලි නිගණ්ඨනාථ පුත්. මේ නිගණ්ඨනාථ පුත් කියන්නේ ලිච්ඡවි වංශිකේ. මෙයා ලිච්ඡවි කෙනෙක්. මෙයාගේ විශේෂත්වයක් තියෙනවා මේ අනිත් අය පස් දෙනාට වඩා. අනිත් පස් දෙනාම මේ සාමාන්‍ය ඇත්තෝ. මෙයා විශේෂ කෙනෙක්. මෙයා මේ කර්මවාදී පිළිගත් එක්කෙනෙක්. කර්මවාදී පිළිගත් එක්කෙනෙක්. අපේ දහමත් කර්මවාදී ඒ වුණාට ක්‍රියාකාරී වාදයක්. මෙයත් කර්මවාදී ක්‍රියාකාරී කෙනෙක් නිගණ්ඨනාථ පුත්‍රයා. නමුත් එයයි අපේ අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ වෙනස තමයි මේ සූත්‍රයේ කියවෙන්නේ. එයා ගාව තිබුණ චතු යාම සංවරයකුත් තුනක්. ඔය නිගණ්ඨනාථ පුත්‍රයා ගාව. ඒගොල්ලෝ ඇල්වතුර පාවිච්චි කරන්නේ නැහැ. ඇල්වතුර පාවිච්චි කරන්නේ නැහැ. ඒවා ගිහියන්ටයි තියෙනවා කියලා. ඒකට තාපසයෝ ගිහියන්ටයි තියෙනවා. ඇල්වතුර වල ප්‍රාණීන් ඉන්නවා කියලා. ඊළඟට සාමාන්‍යයෙන් මේගොල්ලෝ සියලු පව් වලින් වළකින පිරිසක්. ඊළඟට පව් ක්‍රමානුකූලව තුනී කරන පිරිසක්. ඔය විදිහට බලනකොට අපේ ධර්මෙත් එක්ක උගා සම්බන්ධ කර්ම විශ්වාසිත වෙච්ච කොටසක් විදිහටයි හඳුන්වන්නේ. අන්තිමට මේගොල්ලොත් ආස් නැත්නම් කෙලෙස් නිරෝධය කරනවා කියලා පිළිගැනීමක් තිබුණා. ඔන්නේ සම්මතයේ මත තමයි මේ අබේලිච්ඡ වියවිලා ආනන්ද හාමුදුරන්ට කියන්නේ ස්වාමීනි නිගණ්ඨනාථ පුත්‍ර සර්වඥයි කියලා කියනවා. සර්වඥ කියලා කියන්නේ සියල්ල දත් කියන එකයි. දන්නවා කියන එකයි. ඊළඟට කියනවා සර්වදර්ශී කියලා. සර්වදර්ශී කියන්නේ සියල්ල දක්නා කියලා. සියල්ල දක්නා කෙනෙක් කියලා එයා ප්‍රතිඥා කරනවා. පිළිල කරනවා.
ඉරියව් වශයෙන් ගත්තොත් එයා ඇවිදින කොටත් නතර වෙලා ඉන්න කොටත් නිදා ගන්න කොටත් නිදි වරමින් සිටින කොටත් එයා සියලු කෙලෙස් නැසූ කෙනෙක් විදිහට තමයි ලෝකයට හඳුන්වලා දීලා තියෙන්නේ. සියලු කෙලෙස් නැසූ කෙනෙක් විදිහටයි ලෝකයට හඳුන්වලා දීලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්න මාස 6කට විතර කලින් තමයි නිගණ්ඨනාථ පුත්ත ඇති වුණේ. නිගණ්ඨනාථ පුත්ත ගිහිල්ලා මේ දිව්‍ය ලෝකෙ පිළිදෙල කියන විදිහට තමයි අපේ කතාව තියෙන්නේ. එයා නිවන් දැක්කේ කෙනෙක් නෙවෙයි. ඒ නිසා මෙයා මේ ඉරියව් හැම එකදීම කියනවා මම නිදිවරලා ඉන්න කොටත් නිදාගෙන ඉන්න කොටත් හිටගෙන ඉන්න කොටත් ඇවිදින කොටත් මම සර්වඥ සර්වදර්ශී කෙනෙක් විදිහට අපිට අඳුරලා දෙන්න තියෙනවා කියලා මේ අභය පිච්චවි කියනවා. ඊළඟට එයා කරන ක්‍රියා කියනවා. හේ පුරාණ කර්මයන්ගේ තපසින් විගතාන්තේ පනවයි. පෙර කර්මයෙන් අපි ඉපදුන බව එයා විශ්වාස කරන කෙනෙක්. අපිත් එහෙමයි නේද? ඒ පෙර කර්ම මේ ලෝකෙදී විඳලා ඉවර කරන්න පුළුවන් කියලා එයා පිළිගත්ත කෙනෙක්. තපසින් කියලා කියන්නේ ශරීරයට දුක් දීම. තපස කියලා කියන්නේ මෙතන ශරීරයට දුක් දීම. කොණ්ඩේ කපන්නේ නැහැ, කොණ්ඩේ හැඩපඩ වෙනකම් ඉන්නවා. රවුල කපන්නේ නැහැ, නාන්නේ නැහැ, දතකට මදින්නේ නැහැ. ඒ දුක් දෙනවා. පරණ බව ගන්න. තව තියෙනනේ වෘත එහෙම තුමනේ මහදවල් හිටගෙන ඉන්නවා තනි කපුලේ. ඒකට ගිනි ගොඩවල් වටේ ගහලා කළු ගල් වල හිටගෙන ඉන්නවා තනි කපුලේ. ඒ ශරීරෙ දුක් දීලා පරණ පව නැති කරගත්ත පුළුවන් කියලා තීරණය කරපෙන්නේ. විගතාන්ත භාවය කියලා කියන්නේ කෙලවරක් කරන්න පුළුවන් කියන අදහසයි. නව කර්මයන්ගේ නොකිරීමෙන් එහෙම පරණ පව නැති ඉවර කරගන්න ගමන් අලුත් පව නොකර ඉන්න වෑයම් කරන කෙනෙක්. අපි කියවා මෙයා පව නැසීමත් අලුත් පව නොකිරීමත් මෙයා ප්‍රතිපත්තියක් කියලා. නොකිරීමෙන් ඒ සියල්ල නැති කරගන්න පුළුවන් කියලා කියනවා. ගාතේ පනවයි. මෙන්න මේ කර්ම මේ විදිහට ෂය කිරීම තුළ මේ ජීවිතයේදී මේ විදිහට කර්ම ෂය කිරීම තුළ කර්මය ෂය වෙනවා. කොහොමද කර්මය ෂය වෙන්නේ? පෙර කළ කර්ම ශරීරයට දුක් දීලා ඉවර කරනවා. අලුතෙන් පව් කරන්නේ නැහැ. ඒගොල්ලෝ ගාව තමයි අර කොස්සකුයි මේ පෙරහන් කඩේකුයි එහෙම තුනේ අතේ යන ඉස්සරහට යනකොට අතුක ගා තමයි යන්නේ සත්තු බැගිලා මැරෙයි කියලා. අර අතු ගන්නකොට මැරෙයි කියලා ගැන සිදුලන්නේ නැහැ. අපි දැන් කොස්සරන් අතු ගන්නකොට කියන්නේ මේ පුළු මැරලා යනවද නේද? චක්කවාල හඳුරු භාවනා කරනකොට කොච්චර මෙරුණාද? එතකොට පෙර කර්ම කොහොමද නැති කරන්නේ? ශරීරයට දුක් දීලා. අලුත් කර්ම කොහොමද නැති කරන්නේ? පව් නොකර සිටීම. කර්මක්ෂය හේතු දුක්ඛක්ෂය වෙයි. ඒ නිසා මතු ඉපදෙන හැම වෙලාවකදීම දුක් නැති තැනක තමයි ඉපදෙන්නේ. දුක් නැති තැනක. අපි දුක්ඛක්ෂය කියන්නේ කර්මක්ෂය කියලා කියන්නේ සදාකාලික එකට. නැවත අපි දුක් කියලා කියන්නේ මොනවටද? ඉපදීමත් මරණයත් අතර තියෙන අපේ ඇති වෙන වෙනස්කම් වලට තමයි අපි දුක් කියන්නේ. මොනවද? ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස විදිහට කිව්ව නේද? ඊළඟට ප්‍රියයන්ගෙන් වෙන්නේ අප්‍රියයන් ඉතින් කියනවා. ඔය තියෙන උපතත් මරණයත් අතර. මේගොල්ලෝ ඒ උපතත් මරණයත් අතර තියෙන ඒ දුක් මේකෙන් ෂෙයා කරන්න පුළුවන් කියලා තමයි ඒගොල්ලෝ විශ්වාසය තියෙන්නේ.
එතකොට කර්මයේ ඡය කළාම දුක් ඡය වෙනවා කියලා මේකට තීරණයක් කරන්න ඕන. දුක්ඛස්ස හේතුන් වේදනාක්ෂය වේදනාව ඡය වේ. දැන් දුක කියලා කියන්නේ මොකටද? වේදනාවට නේද? අපිට දුකක් කියන එක ඇඟට දැනෙන්නේ වේදනාවක් නිසා. ඒ වේදනාව කායික සහ මානසික වශයෙන් දෙකක් තියෙනවා. වේදනාක්ෂය හේතුවෙන් සර්ව දුක්ඛේ නිර්ජීර්ණ වෙයි. එතකොට කර්මය නැති කිරීම නිසා දුක් නැති වෙනවා. දුක් නැති කිරීම නිසා වේදනාව නැති වෙනවා. වේදනාව නැති කිරීම නිසා සම්පූර්ණ දුක දිරලා යනවා. නිර්ජීර්ණ පුද්ගලයෙක් විදිහට තමයි මැරෙන්නේ. सामान्य अदहसක් ආවද? මෙසේ තෙල සාන්දෘෂ්ටික නිර්ජරා විසුද්ධියෙන් භව සමති ක්‍රමණය වේයයි කියයි. මෙන්න මේ සාන්දෘෂ්ටික කියලා කියන්නේ අපි වාචික කරන සම්දිත්තිකාය කියලා. අපි සම්දිත්තිකෝ කියන්නේ මොකටද? තමන්ගේ ඇවතුම් පැවතුම් වල විපාක තමන්ටම දැක ගන්න පුළුවන් නේද? කෙනෙකුට අත්දැක ගන්න ගැහුවොත් ඒක විපාකයක් පුළුවන් නේ තමන්ටම දැක ගන්න පුළුවන්. ඒ විදිහට තමන්ටම දැක ගන්න පුළුවන්කම තියෙනවා මේ ස්වභාවය. දැන් ඕක තමයි අර චුල්ල කම්ම විභංග සූත්‍රයේදී තරුණයාගේ නම් මතක් කළේ. තරුණයා අහන්න බුදුහාමුදුරන්ගෙන් කෙනෙක් ලස්සනයි, කෙනෙක් කැතයි, කෙනෙක් පොසත්, කෙනෙක් දුක්වත්, කෙනෙක් ලෙඩක්, කෙනෙක් නිරෝගී, කෙනෙක් රූපවත්, කෙනෙක් අරූපවත්. ඔය විදිහට 16 ක්‍රමයකට අහලා ඇයි මේ වෙනස කියලා. වෙනස පෙර කරපු කර්මවල කොටස් වල ප්‍රතිභාග තමයි මේ ලැබිලා තියෙන්නේ. ඒ වගේම ලක්කන සූත්‍රයේදී කියනවා බුදුහාමුදුරුවෝ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පෙර ජීවිතයේදී කරපු පින් වලට ඇති වෙච්ච දේවල් කියලා. ඒ විදිහට ගත්තාම සාන්දෘෂ්ටිකව තමන්ට තමන්ගේ පෙර ජීවිතයේ සහ මේ ජීවිතයේදී කරන කර්ම වල විපාක තමන්ටම දැක ගන්න පුළුවන්කම තියෙනවා. සම්දිත්තිකෝ කියන්නේ ඒකයි. ඒතන සංකේල කිව්වේ තමයි. දිට්ඨිකෝ කියන්නේ දැක ගැනීම. අපිට තියෙන වෙනස්කම් තවත් කෙනෙකුට වඩා සියල්ලම තමන්ටම දැක ගන්න පුළුවන්. ඒ වෙනස්කම ඇති වෙන්න හේතුව තමන් කරපු ක්‍රියාවක් තමයි මුල් වෙන්නේ. මෙන්න මේකෙන් භවය ආක්‍රමණය කරන්නට, භව දුක් ආක්‍රමණය කරන්නට පුළුවන් කියලා මේ අබේ ලිච්ඡවි ආනන්දහාමුදුරට කියලා ඊට පස්සේ අහනවා ස්වාමීනි මේලා භාගතුන් වහන්සේ කුමක් වදාරනසේක? මෙන්න මේ කාරණය පිළිබඳව බුදුහාමුදුරුවෝ මොනවද කියන්නේ? මෙන්න මේක තමයි බුදුබණ කියලා කියන්නේ බුද්ධ භාෂාව. මේක තමයි අපි දැන් දැනගත යුතු කාරණය. අබේනි සත්වයන්ගේ විසුද්ධිය සඳහා, විසුද්ධිය කියලා කිව්වේ පිරිසිදුකමේ ඉහළම தත්ත්වය. පිරිසිදුකමේ නිවැරදි යහපත් භාවයේ විසුද්ධිය සඳහා ශෝක පරිදේවයන්ගේ සමිතික්‍රමණය සඳහා, විසුද්ධිය සඳහා මොකද කරන්න තියෙන්නේ? ශෝක පරිදේවයන්ගෙන් පටන් ගත්ත සියලු දුක් දුම්නස් අස්තංගමයාගේ සඳහා, මාර්ගයාගේ අධිගමය සඳහා, නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරනු සඳහා අනාවරණ ඥාණයෙන් සියල්ල දන්නා වූ, සමන්ත චක්ෂුසින් සියල්ල දක්නා වූ, අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ ඒ භාගතුන් වහන්සේ තුන්වදාරුම් නිර්ජරා විසුද්ධි වූ මනමින් වදාරන ලද්දා. ආනන්දහාමුදුරුවෝ මොකද කියන්නේ? අබය බුදුහාමුදුරුවෝ මේ සත්‍යයට තිබෙන සියලු දුක් නැති කිරීමට
මාර්ගයක් කියලා දුන්නා. ඒකට ඒ මාර්ගයේ අධිගම මාර්ගයක් කියලා දුන්නා. ඊළඟට ඒ මාර්ගයේ නිර්වාණයක් ගැන කියලා දුන්නා. උන කාරණා තුන ඒ කියන්නේ අෂ්ටාංගමයේ සඳහා මාර්ගයක් කියලා දුන්නා. අධිගම මාර්ගය කියලා කියන්නේ විශේෂ මාර්ගය. දැන් අපේ මාර්ග දෙකක් තියෙනවානේ. සාමාන්‍ය මාර්ගය, අධිවේග මාර්ගය කියලා. ඒතකොට මෙතන මාර්ග කියලා සාමාන්‍ය මාර්ගය. එතකොට අධිගමයේ කියලා කිව්වේ විශේෂ මාර්ගය. නිර්වාණය කියලා කිව්වේ සියලු දුක් නැති කිරීම. මෙන්න මේක ප්‍රත්‍යක්ෂ කරගැනීම ගැනීමට බුදුහාමුදුරන් අවබෝධ කරගත්ත සියල්ල දක්නා සියල්ල දත් බුදුරජාණන් වහන්සේ තිබුණා ඥාන අතරින් එක ඥානයක් තිබුණා අනාවරණ ඥානය කියලා. කසත්‍ය ඥාන වල අන්තිම ඥානය තමයි අනාවරණ ඥානය කියලා කියන්නේ. ඒක සඩ සාධාරණ ඥාන වල එකක්. වෙන කාටවත් පිළිටන්නේ නැති ඥාන හයෙන් එකක් ඒ අසාධාරණ ඥානය කියන්නේ. මොකක්ද අසාධාරණ ඥානය කියන්නේ? ඔයලා විදිහට බුදු පියාණන් වහන්සේට විතරක් ඔව් ඒකනේ සට් කියලා කිව්වේ. අනාවරණ ඥානය කියන්නේ. ඒකේ කර්මයෙන් දැනගන්න කුසල නිසා කොපමණ වැඩිලාද අඩුද කියලා දැනගන්න. ඔව්. ඒ කියන්නේ ආවරණය වෙච්ච දෙයක් නෑ මේ විශ්වයේ කිසිදා බුදුහාමුදුරන්. මේ බුදුහාමුදුරන්ට ආවරණය වෙච්ච කිසි දෙයක් නෑ ඔක්කොම විවෘතයි. අනාවරණය කියන්නේ විවෘතයි. බුදුහාමුදුරන්ට ඕන නම් අරූපාවචර බ්‍රහ්ම ලෝකේ ආවුස කියන්න පුළුවන්, කවුද ඉන්නේ කියලා කියන්න පුළුවන්. එයා කොයි කාලේ නම් කොහේ ඉන්නවද කියලා කියන්න. ශ්‍රුති උත්පත්ති මේ සර්ව සත්‍යයෙන් කියන්න පුළුවන්කමක් තියෙන බුදුහාමුදුරන්. ඒ නිසා බුදුහාමුදුරන්ට මේ විශ්වය තුල ආවරණය වෙච්ච කිසි දෙයක් නැහැ. ඒ නිසා ඒක අනාවරණයි. ඕනම සත්‍යයේ චුති උත්පත්තිය පිළිබඳව පැහැදිලි කරන්න. අන්නේ ඥාණයෙන් බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. බුදුහාමුදුරන්ට ඇස් පහක් තිබුණා. ඒ ඇස් පහෙන් උන්වහන්සේ සියල්ල දැකලා අරහත් සම්‍යක් සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ සුන්වදෑරුම් මේ ජරාව ඉවත් කරගන්නා නැත්නම් ජරාවට දිරන්නේ නැති විසුද්ධි ක්‍රම තුනක් ගන්නවා. ඊකට කතා කරත් ඔබට තේරුම් ගන්න පටලව ගනි. ඊළඟට අපිට දැන් කතා කරනවා විසුද්ධි තුන මොකක්ද කියලා. පළවෙනිම මම නම් කරන්න කැමති පැහැදිලි කරන්න කලින් පළවෙනි එක තමයි සීල. නමුත් අපේ ධර්මයේදී ඒකට කියන්නේ අදි සීල කියලා. දැන් මේ නිගණ්ඨනාථ පොත්වලගේ ධර්මයේ තුල සීල් තිබුණා. ඒ නිසා ඒක තාපස සීල. ඒගොල්ලෝ සීල් රැකලා තමයි අවවලක ගත්තේ. සීල් තිබුණා. නමුත් අපේ සීලය අදි සීලය. ඒකට අදි කියලා කිව්වේ අපි සීල් ගන්නේ මොනවටද? අපි සීල් ගන්නේ නිවන බලාගෙන. සියලු දුකින් මිදෙන්න අපි සීල් ගන්නවා. දිව්‍ය ලෝකවල යන්නවත් නැවත උපදින්නවත් එහෙම නෙවෙයි. මෙතන අදි කියලා කියන්නේ උතුම් සීලය කියලා කියන අදහස තමයි තියෙන්නේ. ඒතර එතෙන්ට යන්න නම් කරගත යුතු දේ තමයි සිතේ තියෙන කෙලුටු ගති නැති කරගන්න එක. නිවන් දකින්න නම් කල යුත්තේ සිතේ තියෙන කෙලුටු ගති නැති කරගන්න. සිතේ තියෙන කෙලුටු ගති වල තියෙන ස්වභාවය දොරවල් තුනකින් පිට කරනවා. මොනවාද තියර? සිතයි, කයයි, වචනයයි. ওই හිතේ තියෙන කිලුටු ඔක්කොම කිලුටු වල හොඳ හරි පිට වෙන්නේ ওই තුන් දොරෙන් තමයි. කය මෙහෙවල සිතේ තියෙන ක්‍රියාකාරකම් පියනවා. ඔකට ගහපන් කියනකොට ගහන්නේ අතින් ගහන්නේ. එක්ක කකුලෙන් ගහන්නේ. ආයුධය. කවුද යන දුන්නේ? සිත දුන්නේ. එන කොයිද කෙලුට තියෙන්නේ? සිතයි තියෙන්නේ. ඒ නිසා එකපාරටම හිත මේ කරගන්න බෑ. හිතේ තියෙන ක්‍රියාකාරකම් ටික ඉතින් කපල කොටලා දාන්න ඕනේ. අතපය නැති මිනිහට පුළුවන් තව කෙනෙකුට අතපය දිගට ගන්න. නෑනේ. ඒ වගේ සිල්ලකින් කරන්නේ මොකද්ද? කයයි වචනයයි හිත කියන විදිහට කරන්නේ නැතුව සංවර කරගන්න.
ඒක අධිගමී. ඒ සංවර කරගත්තේ මොකටද? ලබනාත්ම දිව්‍ය ලෝකයන්වත් ඒව නෙවෙයි. සිත පිරිසිදු කරගන්න. සිත පිරිසිදු කරගන්න මොකටද? දුකෙන් මිදෙන්න. දුකෙන් මිදෙනවා කියලා කියන්නේ නිවන් යන්න. ඊළඟට සමාධියට ඇවිල්ලා මොකද කරන්නේ? අපි සිතේ ඉතුරු ටික ඉවර කරගන්න. ඒව ගැන කියනවා. ඒතකොට සීලය තමයි ඒක පළවෙනි එක. ඒක අදි සීල කියලා කියන්නේ නිවනට හේතු වන සීලයක් නිසා. දෙවෙනි එක ඒ කාලේ සමාධිය තිබිලා තියෙනවා. ධ්‍යාන වඩපුවත් පිටිය අරූපාවචර ධ්‍යාන වැඩුවා ආලාරකාරක උත්කලාංගුත් ඒව සමාධිය. ඒගොල්ලෝ මොකටද ඒ භාවනා කරලා සමාධි වැඩි උනේ? ඒගොල්ලෝ හිතාගත්ත නිවන කියලා කියන්නේ අරූපාවචර බ්‍රහ්ම ලෝක ආදී ලෝය ඔය කියලා. නැත්නම් අපේ ධර්ම උගන්වන්නේ සමාධිය අධි සමාධියක් කරන්නේ අපි ධ්‍යාන වඩන්නේ නිවන් යන්න. හිත වඩාත් පිරිසිදු කරගෙන හිතේ කෙලෙස් ඉවර කරගෙන නිවන් යන්න. ඊළඟ තුන්වෙනි එක අධි ප්‍රඥා. අධි සීල අධි සමාධි තියෙන කෙනා ඊළඟට තමන් භාවිතා කරගත යුතු සැඟවිච්ච වස්තුවක් තියෙනවා තමා ළඟ ඒක එළියට ගන්න ඕන. ඒක තමයි අධි ප්‍රඥාව කියලා කියන්නේ. අපි ඒකෙන් දැන් කතා කරමු. ඔන්න ওই තුන තමයි බුදුහාඳුරෝ නිර්ජරා විසුද්ධිය කියලා කිව්වේ. නිර්ජරා කියලා කියන්නේ නැවත ජරාවට නොයන. දැන් අපි පුතේ පටන් මරණය දක්වා කොහෙද යන්නේ? යන්නේ ජරාවට. අපිට අවශ්‍ය මේ ජරාවට නොවන තත්ත්වයට එන්න. ජරාවට නොවෙන්න නම් දැන් අපි ඉගෙනගෙන තියෙන හැටියට ඉපදෙන්නේ නැතුව ඉන්න ඕන. ජාති පච්චය ජරා මරණ. ජරා මරණ වෙන්නේ ඉපදිච්ච නිසා. එවනම් ජාති නිරෝධා ජරා මරණ නිරෝධෝ. ජාතිය නැත්තම් ජරා මරණ නැහැ. එහෙනම් මේ ජරා මරණ නැති කරගන්න තමයි අපි මේ වෑයම් කරන්නේ. මෙන්න තුන්දෙනාගේ පළවෙනි එක. අපේනි මේ ශාස්ත්‍රයේ මහාන සිල්වත් වෙයි. මොනවටගෙන ශික්ෂාපදේ හික්මේ. මහාන කියනකොට මහානගෙන් පල්ලෙහායත් අපිත් අයිති කරගන්න. මහාන කියලා කිව්වේ සිවණක් පිරිසෙන් ප්‍රධාන පිරිස නිසා. බික්කු බික්කුණිය උපාසක උපාසික හතරගොල්ලටම අයිති. එහෙමනම් මේ ජරාව නැති කරගන්න ඉස්සෙල්ලා කරන්න ඕනේ මොකද්ද? සීලය ආරක්ෂා කරන්න. සීලය ආරක්ෂා කරන්නේ මොනවයින්ද? ශික්ෂාපද වලින්. පහෙන් පටන් අරගෙන පැවිදි සීලය දක්වා යන්නට ඕන. ඒකට කියන්නේ ප්‍රාතිමෝක්ෂ සීලය කියලා. මෝක්ෂය කියලා කියන්නේ නිවන. එතන ප්‍රාති කියලා කියන්නේ ඉදිරි පිට. නිවන ඉදිරි පිට යන නැත්නම් නිවන් දොරේ හැප්පෙන සීලය. මේ සීලය හරියට රැක්කොත් තල්විල ගිහිල්ලා අර දොර ළඟ හේතු වෙනවා. ඒක අරහත් මාර්ගය. ඒ නිසා ශික්ෂාපද හික්මීම තමයි පළවෙනි සිල්පද විදියට සලකන්නේ. ඒ ශික්ෂාපද රකින්න කෙනා මොකද්ද කරන? එයාගෙන් කරන වැඩේ මොකද්ද? නූතන වූ කර්ම නොකරයි. එහෙම කරන කෙනා පවින් වළකින කෙනෙක් බවට පත් වෙනවනේ. ප්‍රාණඝාත නොකරන කෙනෙක්, හොරකම් නොකරන කෙනෙක් ඒකට පව් කෙරෙන්නේ නැහැ. දැන් අරකොල්ල කියපු විදිහට ඒගොල්ලෝ පව් කරන්නේ නැහැ කියලා කියන්නේ අර ශරීරෙට දුක් දීලා. නමුත් ඒගොල්ලෝ ළඟ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මාන්නය, තරහව, ලෝභය ඔක්කොම තියෙනවා. ඒ නිසා එතන පව් නැති කිරීම කායික දුක් දීම කියන එක අර්ථවත් නෑ කියන එකයි මෙතන කියන්න උත්සාහ කරන්නේ. අපි කොහොමද මේ කය මේ අලුත් පව් නවත්ත ගන්න? ශික්ෂාපද රැකලා. ඒ නිසා මෙතන මේ නූතන වූ කර්ම නොකරයි. අලුතෙන් පව් කරන්නේ නෑ. මක්නිසාද? සිල්පද ආරක්ෂා කරන නිසා. දැන් අපි උදාහරණයක් කිව්වොත් අර ගොවියා සිල්පද ආරක්ෂා කිරීමට කරපු වෑයමෙන් එයාට ඒ වෙලාවෙන් ප්‍රතිඵලයක් ලැබුණා. අකාලිකයි ප්‍රතිඵලය. පුරාණෝත් කර්ම පුනපුනා විපාක ස්පර්ශ කොට විගතාන්ත කෙරේ.
ඔන්න ඒකත් විශේෂ කොට අපි දැනගත යුතු දෙයක්. අපි පෙර කරපු කර්ම වලට මොකද වෙන්නේ? විපාක විඳින. ඒවා ස්පර්ශයෙන් විපාක විඳ විඳ. ස්පර්ශයෙන් විපාක විඳ විඳ. ස්පර්ශ විපාක විඳිනවා කියන්නේ අපි දැන් යම්කිසි දුකක් තියෙනවා නම් අපිට දරුවන්ගේ දුක්, තමන්ගේ ශරීරයේ කායික දුක්, මොන හරි හිතට දුක් එනවා නම් ඒ සියල්ල අපි විඳවනවා. ඒ විඳීමෙන් කරන්නේ මොකද්ද? පෙර කරපු දෙයක විපාකයක් මේ. ඒ නිසා විඳීම තුළ ඒක ගෙවි යනවා. දේවදත්ත ආනන්තරීය පාප කර්ම දෙකක් කළා. සංඝ වේදේ කළා. බුදුහාමුදුරන් ඇඟේ ලේසි නෙවුවා. ඒ දෙකම ගෙවෙන්න මහා කාලයක් ගත වෙනවා. හැබැයි ගෙවෙනවා. පව්පින් දෙකම විපාක දීලා ගෙවෙන જાති දෙකක්. ඒක අපේ ධර්ම ගන්න. ඒ නිසා අපි පව් ස්පර්ශයෙන් තමයි ගෙවා දමන්නේ. අපි අර කතාවක් තියෙන පැමිණි දුක් පැන් රසයි කියලා. ඒ හින්දා කම්පා වෙන්න එපා කියලා කියනවා. දැන් අපි අටලෝ දහමට කම්පා වෙනවනේ. කම්පා නොවිය යුතුයි. මේවා ධර්මානුකූල හිතලා ඒක භුක්ති විඳින්න ඕන. ඒ තුල පරණ පව් ස්පර්ශයෙන් කෙලවරට යනවා. ගැටලුවක් තියනවාද? දැන් අලුත් පව් කරන්නේ නැහැ. පරණ පව් අපි ගෙවලා දානවා. මොගලන් හාමුදුරුවෝ අම්මා තාත්තා දරුවෝ අවුරුදු කෙලකෝටි ගානකට කලින් ගෑණිගේ වචනේ අහලා රහත් තුනක් විපාක දුන්නා. කිරුවන් පෑවේ පොරු ගහලා යටකට ඔක්කොම පොඩි කරලා. ඒක මුස්ම ටික විතරයි ඉතුරුනේ. ඉර්ධි බලයෙන් ශරීරය හදාගෙන එළ බුදුහාමුදුරන්ගෙන් වැඳලා අවසර අරගෙන කිරුවන් පෑ. අවශ්‍යුනේ නෑ ඒක. නමුත් අඟුලිමාල හාමුදුරුවෝ දහස් ගණන් මිනිමරුවා ආනන්තරී පාප කර්ම නෙවෙයි. මොකද ඊට කලින් කර්මේශය කළ නිසා විපාක දෙන්න කාලයක් නැතුව ගියා. ඒක අවශ්‍යකම. එතකොට තමයි දේවත් සිහි කරගන්න අපි මේ විදිහට දුක් යමක් තිබෙනවා නම් ඒවා අපි කර කරපු දේවල් විතර මේ ගෙවීමක් තමයි කරන්න කියලා හිතා ගන්න. හිතලා දැන් තියෙන බර වැඩි කරගන්න එපා. ඒවා තුළ ධර්මානුකූලව හිතන්න කියලා මේ කියන්නේ. කොහොමද ධර්මානුකූලව මේවා මම කරපු දේවල් වෙන්නේ නැති කියලා. දැන් බලන්න මේ දවස්වල දේවල් රටේ තුට එන්නේ. ඔය වාහන අනතුරු වලින් 40-50 ඇක්සිඩන්ට් වෙනවා. අතට අවුරුදු 3 ළමයි මැරෙනවා. අවුරුදු 80 ගායි මැරෙනවා. සමහර අය ඉතුරු වෙනවා. වාහනේ ඇතුලේ ගිය හාමුදුරුවන්ට නිකම්පතෝ ඔය තිබිච්ච මේක නෑ ඇවිල්ලා ඉච්චු. දැන් මේක අපිට විඳින්නවත් තියෙන්නේ. අපිට දැන් මේ එතනට එන්න බැරි වෙන වලක්වන එකක් තියෙනවා. ඒ හේතුවත් පෙර කර්ම දෙකක්. ආකාශයේ කාක්කෙක් නමන තමයි. ඈ? ආකාශයේ කාක්කෙක් කරනම කියනවා මේ කෙනෙක් ඒක සමානයි. ඔව් ගිනි පෙරල්ල කෑල්ලපො ගිල්ලා. ඇවිල්ලා පිටුනනේ. ඔන්න දැන් මේ හොඳ තේරුම් ගන්න වෙලාව අපි යනවා. විපාක ස්පර්ශ කොට විගතාන්තය කෙරේ. තෙල අකාලිකෝ එව බලෝ යන විදියට යෝග්‍ය වූ උපනායනන් ආරු නොනැතිසින් තමා කෙරේ එළවා වේදිතව වූ සාන්දෘෂ්ටික නිර්දරාව සුද්ධියයි. මේක පිටපස්ස වම් පැත්තේ තියෙනවා පාලි පැත්තේ සම්දිට්ඨිකෝ අකාලිකෝ හේපස්සිකෝ ඕපනයිකා පච්චත්තම් වේදිතම් බෝරුඤ්ඤුයි. ඒ තමන් මේ අලුත් කර්ම නැවැත්වීම සහ පෙර කර්ම ගෙවීම පිළිබඳව මෙන්න මේ ධර්මානුකූලව හිතලා තමයි ඒවා සමනය කරගන්නට ඕනේ. ඒවයි මේ කිව්වේ. අපි කියපු මේක ඇවිල්ලා නැහැ සම්දිත්තිකෝ කියන තැන කලින් කියවෙච්ච නිසා කියන්නේ තමන්ටම තමන් කරපු දේවල් දැක ගන්න පුළුවන්. කෙනෙක් රතු උනේ, කෙනෙක් කළු උනේ, කෙනෙක් ලස්සන උනේ, කෙනෙක් සුදු උනේ. දැන් කළු සුදු කියන්නේ බෑ රතු කියලා. කළු ලෝක රූප රාජිනිය වෙලා. නේද? ලෝක ලස්සන කෙනා කළු එක්කෙනා.
අප්‍රිකාව කියන්නේ. එතන එහෙම වෙනස්කම් ඇති වෙන්නේ කර්ම නිසා බව මේ සාන්දෘෂ්ටික ධර්මයෙන් Taman තහවුරු කරගෙන ඒ ගැන කම්ප වෙන්නේ. ලාභ ආයසයස නින්දා ප්‍රශංසා සුඛ දුක්ඛ මේ කර්මානුරූපව ඇති වෙන දේවල්. ඒවා ආවහම කම්පා නොවන පරිදි ධර්මයේ ගල්පන්න ඕන. බුදුහාමුදුරුවෝ අකම්පිත පුද්ගලයෙක්. රහතන් වහන්සේලා අකම්පිතයි. ඇයි? උන්වහන්සේලා මේ ධර්මයේ ගල්පමින් තමයි ඒ හරියටම බලන්නේ. අපිට දුක් ආපුවම අනන්ත දුක් මට තියෙන ඔබට තියෙන ඒ දුක් ආපිලාවට අපි ධර්මෙත් එක්ක ගලපන්න. ගලපුවාම ඒක සමනය වෙලා යනවා. ඔන්න සීලය ගැන කතා කරපිට ධර්මයේ ගලපලා. ඊළඟට සමාධිය. ඒකට අපි දැන් කතා කරන්නේ අධි සමාධිය කියලා. ඇයි අධි සමාධිය කිව්වේ? මේ දැන් කය වචන දෙකෙන් හිතේ තියෙන දඩබ්බරකම මර්ධනය කරලා තියෙන්නේ. සිල් අරගෙන. දැන් හිතේ තව තියෙනවා කෙලෙස්. අපි දන්නවනේ දස අකුසල් ගත්තාම කයෙන් 3යි වචනෙන් 4යි තව 3ක් තියෙනවනේ. අවිද්‍යාව, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි කියලා. ඒ 3 හිත ඇතුළේ තියෙනවා. මේව නැති කරන්න නම් කල යුතු ක්‍රියා තමයි මේ කියන්නේ. සිල් ඇතියේ. ඒතර සිල් නැත්තම් සමාධියට යන්න බෑ. සිල් නැත්තම් සමාධියට යන්න බෑ. සිල් ඇතියේ සිල් ඇති කෙනාගේ ඊළඟට ස්වභාවය තමයි කාමයන් කෙරෙන් වෙන්වම. කාමයන් කෙරෙන් වෙන්වම කියලා කියන්නේ මේ ආරම්භක අපේව ප්‍රත්‍යක්ෂ අවස්ථාව නෙවෙයි ටිකක් දියුණු අවස්ථාව ගැන මේක තමයි. මහාන කියලා ආමන්ත්‍රණය කරනවා. කාමයන් වෙන්වම කියන්නේ මේ ඉන්ද්‍රිය පහෙන් කැමැති දේ වින්දනය කිරීම, වේදනාවට ගැනීම, තව ස්පර්ශ කිරීම. ඒක වෙන්වීම, වැළැක්වීම. එතකොට සිල් අරගෙන කය පිනවීම, සිත පිනවීම, කය පිනවීම, ඊළඟට ඇස් පිනවීම, කන් පිනවීම මර්ධනය කරගෙන. දැන් අරමුණක් අරගෙන ධානය, ප්‍රථම ධානය, ද්විතීය ධානය ආදී වශයෙන් වාඩි වෙලා සිල්ගත් එක්කන වාඩි වෙලා ධානය වඩන්න කියලා කියන්නේ. මොනවටද මේ ධානයේ අරමුණ මොකද්ද? මේ ධානයේ අරමුණ දුක් නැති කිරීම. දුක් නැති කරන්නේ දුක් මොකද්ද කියලා දැනගන්න ඕන. දුක් කවලේද කියලා අහපුවම දුක් මොකද්ද උත්තරේ? උපදීමත් මරණයත් අතර තියෙන සියලු ඒවා දුක්. දැන් මේ දුක් ඇතුනේ මොනවෙන්ද? තණ්හාව තිබිච්ච නිසා. කොණ්ඩේ සුදු වෙනකොට අපි දුක්ුනේ ඇයි? කොණ්ඩේ තණ්හාවක් තිබිලා නේද? ආම කෙනෙකුට ඇයි අපි මේ දුක් වෙන්නේ? තණ්හාවක් තිබිලා. ඒ නිසා විදිහට හිතන්න පුරුදු කියලා. අන්න ඒ විදිහට අරමුණක් අරගත්තොත් මේ ධර්මයට එකඟව මේක හිතන්න පටන් ගත්තොත් ප්‍රථම ධානයටපත් වෙන්න ඕනේ. ප්‍රථම ධානයේදී අංග 5ක් තියෙනවා. ඔබ දන්න 5. විතක්ක කියලා කිව්වේ අරමුණ. මොකක්ද අරමුණ? දුක් නැති කිරීමේ අරමුණ. දුක් නැති කිරීමට මොනවද දුක් කියලා කියන්නේ? අපි දැන් විඳින ජාති ජරා කියන දුක. ජාති කියන්නේ ඉපදීම. ජරා කියන්නේ මරණය තමයි කියලා. ඒ දුක් ඇති වෙන්නේ හේතුව ඒවට ඇති තණ්හාව. තණ්හා පච්ච උපාදාන කියලා කියවනේ. වේදනා පච්ච තණ්හා කියනවා. ඒ විදිහට. ඒක විතක්කේ කියලා කියන අරමුණ, විචාරය කියලා කියන්නේ අරමුණ කෙරෙහිම හිත පවත්වාගෙන යාම. ඊට පස්සේ එහෙම පවත්වාගෙන යාම තුළ සිත සතුටු වෙනවා. සිතේ ලාමක ප්‍රීතියක් ඇති වෙනවා. ලාමක ප්‍රීතියක්, තරුණ ප්‍රීතියක් ඇති වෙනවා. ඒකට කියන්නේ පාමොජ්ජ කියලා පාලි වචන තියෙනවා. ඒක ටිකක් කලිනකොට ප්‍රීතිය ඇති වෙනවා. දැන් ප්‍රීති ප්‍රමෝද කියලා වචන දෙකක් අහලා තියෙනවා. ප්‍රමෝදය කියලා කියන්නේ මුලින් ඇති වෙන එක. ප්‍රීතිය කියලා කියන්නේ ඒක මොරු. අර අරමුණ එනකොට ප්‍රීතියක් ඇති වෙනවා හිතට. ඒ අරමුණට එනවා කියලා කියන්නේ වෙන අරමුණ මොකුත් නැහැ. එහෙම කෙනා ප්‍රීතිය ඇති වුණාම කය ඊටම සහැල්ලු වෙනවා. සහැල්ලු කියන්නේ
කයේ තිබෙන අතන වේදනාව මෙතන වේදනාව අතන කැසිල්ල මෙතන කැසිල්ල ඒ දෙවිලි මුකුත් නැති වෙනවා. ඊළඟට කයේ බරක් නැති වෙනවා සහැල්ලුවක් දැනෙනවා. ඒක සුවය සැප. ඒ වුණාට පස්සේ සිත එක්තැන් වෙනවා. ඒක ප්‍රථම අධ්‍යාය. මේකේ යම් කිසි වින්දනයක් තිබෙනවා නම් ඒ වින්දනය තව තව දියුණු කරගන්න ඕන. නිතර නිතර කිරීම තුළ දෙවෙනි ධානයට එන්න පුළුවන්. අරමුණු වේවමයි. තුන්වෙනි ධානයට එන්න පුළුවන්. අරමුණු වේවමයි. චතුර්ථ ධානයට එන්න පුළුවන්. අරමුණු වේවමයි. ඒ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කේ වෙනස මොකද්ද? වෙනස හිත එක්තැන් කර තබා ගැනීමේ කාලය. වෙනසක් නැහැ. අරමුණත් ඒකයි, විතක්කයත් ඒකයි, විචාර ප්‍රීති සුඛ එකකතාත් ඒකයි. 1 2 3 4 කියලා කිව්වොත් මොකටද? ගත වෙන කාලය. ආරම්භයට සහ අවසානයට. අන්න එහෙම වැඩි වෙලාවක් සිත පවත්වා යනකොට හිත තනි කරන් තියෙන වෙලාවට සිතේ සංගවිච්ච වස්තුවක් තිබෙනවා. ඒකට කියන්නේ ප්‍රඥාව කියලා. ඒකට කියන්නේ ප්‍රඥාව කියලා. නැත්තම් තියෙන අපිට මුලේ විතරයි. ඒකට කියන්නේ ඥානෙ කියලා. ඥානෙන් තමයි අපි මේ දේ අහගෙන ඉගෙන ගන්න. විෂයානුබද්ධ සියලු දැනීම් තියෙන ඥානෙ. ප්‍රඥාව කියලක මේ විවේකයෙන් සමාධිය ලබා ගන්න පුළුවන්. ඒක හැංගිලා තියෙන මතු කරලා ගන්න ඕනේ. මේ මතු කරලා ගත්ත ප්‍රඥාවට අපි දැන් අරමුණු කරන්න ඕන මේ කියපු නිවන අරමුණු කරගෙන දුක පිළිබඳව දුකට හේතුවත් දුක නැති කිරීමත් දුක නැති කිරීම මාර්ගය ගැන සිහි කරන්න විදර්ශනාව කරන්න. අන්නේ විදර්ශනා අවස්ථාවේ ඉන්නකොට කියනවා අධි සමාධිය කියලා. විදර්ශනා අවස්ථාවේ ඉන්නකොට කියනවා අධි සමාධිය කියලා. දැන් අපි කොහොමද ඉන්නේ? අපි දැන් හිත එක්තැන් කරගෙන මේ දුක කියන්නේ මොකද්ද? දුකට හේතුව මොකද්ද? දුක නැති කරගාම ලැබෙන සම්පත මොකද්ද? ඒ එතනට යන මාර්ගය මොකද්ද කියලා විතර ක්‍රියාව තමයි විදර්ශනාව කියන්නේ. ඊළඟට අපිට එනවා අධි ප්‍රඥාව. අධි ප්‍රඥාවෙන් අපිට කියලා දෙනවා සම්මාදිට්ඨි සම්මා සංකප්ප සමාධිවාදී ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංගාටි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ක්‍රමය. ඒක අධි ප්‍රඥාව. එහෙම කරපු කෙනාට නැවත ප්‍රතිසන්දියක් ලබන සිතක් සකස් නොකරගත්ත කෙනෙක් බවට පත්වීම නිසා අරහත් ඵලයට පත්වෙච්ච කෙනෙක් වෙච්ච නිසා විදර්ශනා ප්‍රඥාව මෝරවල සියලු දුක් වලින් තුරන් වෙනවා කියලා මේ අභය ලිච්ඡවිත ආනන්ද හාමුදුරුවෝ කියලා දෙනවා බුදුහාමුදුරුවන්ගේ දේශනාව මෙහෙමයි කියනවා. ඒතර නිගණ්ඨනාත පුත්තගේ ක්‍රමයයි අපේ ක්‍රමයයි වෙනස මේකයි. ඊළඟට එතන හිටිය පඬිත කුමාර ලිච්ඡවි ආනන්ද හාමුදුරුවන්ගෙන් මෙසේ වදාළ කල්ලි පඬිත ලිච්ඡ කුමාර අබේ ලිච්ඡවියට තෙලකීය යහළු අබේනි කිම ඔබ ආයුෂ්මත් ආනන්තරුන්ගේ සුභාසිතය ඒ කියන්නේ මනාව කියන ලද්දක් වශයෙන් සතුටටපත් පත්වන්නේ නැද්ද කියලා. ඒ කියන්නේ පඬිත කුමාරට හොඳටම සතුටු වුණා උත්තරයට. සතුටු වෙලා යාළුවගෙන් අහනවා මේ ආනන්ද හාමුදුරුවෝ කිව්වට ඔබට සතුටක් නැද්ද කියලා සුභාසිතයට. ඒතකොට අභය කුමාර කියනවා මම ආයුෂ්මත් ආනන්තරුන්ගේ සුභාසිත විසින් නොඅනුවෙන් නම් මම එහෙම අනුමෝදන් කරගන්නේ නැත්නම් ඒ හාමුදුරුවෝ කියප එක නිවැරදි කියලා මට ඔළුවක් නැති මිනිහෙක් කියලා සලකන්නවත් තරමට. අනුමෝදන් නොවුනොත් මට ඔළුවක් නැති මිනිහෙක්. කවන්දව රූපයක්. කියන්නේ කවන්දව රූපය කියන්නේ විස නෑ මේක විතරයි. මෝඩයෙක් කියලා කියන්න පුළුවන්. එතන මේ විදිහේ දේශනාවක් නිවැරදිව පිළිගන්න නොගත්තොත් එවැනි කෙනා ඔළුවක් නැති මිනිහෙක් විදිහටයි මේ බණ පොතේ කියන්නේ. එහෙනම් ඔහුගේ හිසද ඇදෙන්නේ කියන්නේ ඔළුව නැහැ කියන එකයි. මේ විදිහට
නිවැරදි කියලා පිළිගත්තේ නැත්නම් ඔබ හුරු නැහැ කියලා ඒ යාළුවෝ දෙන්න පිළි අරගෙන සතුටින් ගියා කියලා කියනවා. දැනට මේ ඇති මොකද තව ඉස්සරහා මේ විදි දේවල් තව විස්තර වෙනවා. හොඳයි. මොකද ආන්න තියෙනවද? අපි කතා කළේ අදි සීල අදි චිත්ත අදි සමාධි ගැනයි. ඒ අදි කියලා කිව්වේ නිවන් අරමුණු කිරීමයි නිවන් අරමුණු කිරීම මේ සියලු දුක් නැති කරන්න පුළුවන් කියන සාරාංශය තමයි දෙන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගය අන්තිමට එන කතාව. ආර්ය එතෙන්ට යන්න ඕන මාර්ගයනේ එතෙන් තමයි. එතකොට අපි අර ඒක පන්සිල් වගේ මේ සම්මාදිට්ඨි සම්මා සංකල්ප ඒ ගානේ අපි හිත යන්නේ නැත්නම් නිකන් පන්සිල් ගන්න වගේ ඒ ගානේ හිත ඒක දිනු කර ගැනීමක් නෑ. පන්සිල් වගේ දේවල් ගානේ සම්මා දිට්ඨිගත වුණාමනේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ හරි කියලා පිළිගත් එක්කෙනා තමයි පන්සිල් අරන් එරුවන් සරණ යන්නේ. සම්මා වාචා වේපත්තකට අපි මුලින්ම කරගෙන යනෝනේ අපිට වෙනකන් ඉන්නේ නැහැ. පුළුවන්. අපිට පන්සිල් අරන් රහත් වෙන්න පුළුවන්කම තියෙනවා. සුද්ධෝදන රජුරු පන්සිල් ගන්න එක්කෙනෙක්. රහත් වෙලයි පිරිනවම් පෑවේ. ඒකට මාර්ගය ඉතින් ටිකක් දිගට විස්තර කරන්න ඕන. පන්සිල් ගන්න කෙනාට පුළුවන් මේ භාවනාව තුළින් මේ තත්ත්වයට ගිහලා චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා නම් එයා රහත්. අපට බැරි අපි භාවනා කරන වෙලාවදී අපිට පරිබෝධ එනවා. පරිබෝධ කිව්වම ගෙදරද දුරේ කරදර නැත්තම් අඩු ගානේ උලඟක්වත් අයියෙන් ගාලා අපේ සිතුවිලි වෙනස් කරනවා. එක්ක අයියෙන් වැහලවත් එක්ක දාඩිය ටිකක් දාලවත් මොකද වෙනසක් කරනවා. එහෙනම් පරිබෝධ තියෙනවා. අපිට කතා කරමු.